වෙලා පෙරවරු 8යි විනාඩි 6යි මේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ කොරතොට වෙස්සබූ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අද ධර්මානුශාසනාවේ දායකත්ව කෑගල්ල පරගම්මන ඇකිරියගල පාර F31A නිවසේ K.A. ශ්‍රියානි කළුආරච්චි මෑණියන් සහ දරු පිරිස. කොළඹ 4 ද ක්‍රෙට්ස් පෙදෙස අංක 40න් 3න් 6 නිවසේ ලක්ෂ්මිනී වික්‍රමසිංහ මහත්මිය. කොළඹ 7 වෝඩ් පෙදෙස අංක 108න් 9 නිවසේ හිරන්ති ආටිගල මහත්මිය. කඩවත මාලනී හෙට්ටිආරච්චි මහත්මිය සමග පද්මිනී හෙට්ටිආරච්චි මහත්මිය. කැලණිය අංක 55 නිවසේ රේඛා වජිරා සහ මිහිර ඇතුළු සැම. කොහුවල දුටුගැමුණු වීදිය අංක 146 7A නිවසේ වෛද්‍ය අයිරාණී මුණසිංහ මහත්මිය. අල්ගම මදුරුපිටිය අංක 98 නිවසේ සිරිසේන ලියනගේ මහතා. මීරිගම මල්වත්ත ගොඩැල්ලවත්ත අංක 58J1 නිවසේ SP පෙරේරා මහත්මිය. ගරුතර ධර්මදේශකයාණන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වමින් ධර්මානුශාසනාව සඳහා ආරාධනාව සිදු කළා. මීට සල්ප මොහොතකට පෙර කඩවත මාලනී හෙට්ටිආරච්චි මහත්මිය. ගරුතර ධර්මදේශකයාණන් වහන්සේට මා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ධර්මානුශාසනාව පවත්වන හැටියට. සදහැවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. සාදු සාදු සාදු. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගම්භීර පඤ්ඤං මේධාවී මග්ගා මග්ගස්ස කෝවිදං උත්තමත්තං අනුපත්තං තමහං බ්‍රූමි බ්‍රාහ්මනන්ති. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්නතුනි, දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතේ අර්ථවත් කරගන්ට හැම අවස්ථාවකම තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය අපේ ජීවිතයට පිහිට පිළිසරණ වන බව අවබෝධ කරගන්ට ඕනේ. මේ සංසාර ගමනේ ධර්මයක් මුණ ගැහෙන්නේ ඊටාම කලාතුරකින්. සංසාර ගමනේ ඇවිදගෙන යන අපි මනුස්ස ජීවිතයක් ලබන්නේ බොහොම කලාතුරකින් කියලා හිතන්ට ඕනේ. සසර කියන්නේ පින්නතුනි තනින් තන සැරිසරන දීර්ඝ ගමනක් මේ. 31 තලයක් පිළිබඳව පින්නතුන් අහලා තියෙනවා.
මේ සංසාර ගමනේ අපි උපදින ස්ථාන 31ක් පිළිබඳවයි එතන කියන්නේ. ඒ 31 තලයෙන් රූපාවචර අරූපාවචර භූමි ආදිය පිළිබඳව අවබෝධයක් තිබෙනවා නම් ඒවැ ප්‍රතිසන්දිය ලැබෙන්නේ කොච්චර දුර්ලභවද කියලා පින්නතුන්ට අවබෝධය තියෙන්න ඕනේ. මේ සංසාර ගමනේ සතර අපායාදී දුකට වැටිච්ච අවස්ථා කොච්චරනම් තිබෙන්ට ඇද්ද? මනුස්ස ලෝකෙම ඉපදුනා නොවේනේ. දිව්‍ය ලෝක ආදියෙහිම ඉපදුනා නෙමෙයිනේ. මේ සංසාර ගමනේ සතර අපායට වැටිච්ච අවස්ථා ඕන තරම් තිබෙන්ට ඇති. දැන් අපි මනුස්ස ජීවිතයක් ලබලා ඒ මනුස්ස ජීවිතේ ධර්මය මුණ ගැහිලා තෙරුවන් සරණ ගිහින් සම්මා දිට්ඨිය ඇති කරගත්ත පිරිසක් බවට පත් වෙලා තිබෙනවා. එහි තිබෙන වටිනාකම, එහි තිබෙන උත්තරීතර බව කොච්චරද කියලා අපිට හිතන්ට බෑ. ඒ තරම් දුර්ලභ උතුම් අවස්ථාවක් මේ. එවැනි ක්ෂණ සම්පත්තියක් ලබාගත් මොහොතක තේරුම් ගත යුතු වටිනා උතුම් දේශනාවක් බුදුරජාණන් වහන්සේ අපි මුලින් මාතෘකා කළ ධම්මපදයේ බ්‍රාහ්මණ වර්ගයේහි සඳහන් වන මේ ගාථාවෙන් විස්තර වෙනවා. ගම්භීර පඤ්ඤං මේධාවී මග්ගා මග්ගස්ස කෝවිදං උත්තමත්තං අනුපත්තං තමහං භූමි බ්‍රාහ්මණං. පින්නතුනි, තථාගත බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ වඩාත්ම පැහැදිලි කරන්නේ ප්‍රඥාව පිළිබඳව. ප්‍රඥාව කියන මේ වචනය ඊටාම ගැඹුරු, ඊටාම උතුම් අර්ථයක් දෙන ශ්‍රේෂ්ඨ වචනයක්. ප්‍රඥාව පිළිබඳව පැහැදිලි කරනකොට පින්නතුනි, එතන මොන තරම් ගැඹුරු බවක් තියනවාද කියලා පින්නතුන්ට වැටහෙන්න ඕනේ. සාමාන්‍ය ජීවිතේ අපි සිදු කරන හැම දෙයක්ම ප්‍රඥාවට වැටෙන්නේ නැහැ. ප්‍රඥාව පිළිබඳව විස්තර කරනකොට එය පැහැදිලි කරන්නේ කුසල චෛතසිකයක් වශයෙන්. කුසල චෛතසිකයක් කියන්නේ අකුසල් සිතක කොහොමටවත් යෙදෙන්නේ නැති, කුසල සිතක පමණක් යෙදෙන චෛතසිකයක් හැටියටයි විස්තර කරන්නේ. කුසල සිතක වුණත් පින්නතුනි, අවස්ථා දෙකක් තියෙනවා, ඥාන සම්පයුක්ත, ඥාන විප්පයුක්ත කියලා.
ඥාන සම්පයුක්තයි කියන්නේ ප්‍රඥාව යෙදෙන කුසල්. ඥාන විප්පයුත්තයි කියන්නේ ප්‍රඥාව නොයෙදෙන කුසල්. එහෙමනම් මෙතන තියෙනවා ඥාන සම්පයුත්ත ඥාන විප්පයුත්ත කියලා කුසලයේ ප්‍රභේද දෙකක්. ප්‍රඥාව යෙදෙන කුසල් ප්‍රඥාව නොයෙදෙන කුසල්. දැන් පින්නතුනි ඔතන බලන්න මේ ප්‍රඥා චෛතසිකය කාමාවචර වශයෙන් ඥාන සම්පයුක්ත සිත්වල වැඩෙමින් දියුණු කරන්නට පුළුවන්. සාමාන්‍ය කුසල් වගේම උසස් විදර්ශනා සිත්වල උසස්ව මේ ප්‍රඥාව යෙදෙමින් කුසල සිත වඩාත් ශ්‍රේෂ්ඨ බවට පත් කරනවා. ධ්‍යාන සිත් සියල්ලක්ම ඥාන සම්පයුක්තයි. ඒ වගේම ලෝකෝත්තර සිත් සියල්ලම ඥාන සම්පයුක්තයි. දැන් ඔතන පින්නතුනි ලෞකික ලෝකෝත්තර කියලත් ප්‍රභේදයක් තියෙනවා. දැන් කාමාවචර ඥාන සම්පයුක්ත සිත් ඒ වගේම ධ්‍යාන සිත් ඔක්කොම ලෞකිකයි. ලෞකික සිත්වල හටගන්න ප්‍රඥාව ලෞකික ප්‍රඥාව හැටියටයි විස්තර කරන්නේ. ලෝකෝත්තර සිත්වල හටගන්නා ප්‍රඥාවට කියනවා ලෝකෝත්තර ප්‍රඥාව කියලා. දැන් පින්නතුනි ගම්භීර පඤ්ඤං මේධාවී කියන තැන එතන වඩාත්ම අර්ථවත් වන්නේ විදර්ශනා ප්‍රඥාව පිළිබඳව. විදර්ශනා ප්‍රඥාව කියනකොට පින්නතුන්ට වැටහෙන්න ඕනේ එතන විදර්ශනාව කියන්නේම ප්‍රඥාවටයි. පින්නතුනි යමක් පිළිබඳව සාමාන්‍යයෙන් දැනගන්න තේරුම් ගන්න ස්වභාවයට වඩා එහි තිබෙන යථාර්ථය පිළිබඳව අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ විදර්ශනා ඥාන සම්භාරය තුල. ඇහෙන් දකින දෙයක් කන් දෙකට ඇහෙන දෙයක් පිළිබඳව මතු පිටින් යමක් තේරුම් ගන්නට පුළුවන්. එහෙම තේරුම් අර ගැනීම මෙතන විදර්ශනාව කියන්නේ නැහැ. එහි යථාර්ථය පිළිබඳව අවබෝධ කරගන්නවා නම් ඒ අවබෝධයට කියනවා විදර්ශනා ප්‍රඥාව කියලා. ජීවිතය පිළිබඳව ගැඹුරින් අවබෝධ කරගන්න අය සමාජයේ ඉන්නවා. ජීවිතය කිව්වහම පින්නතුනි අපිට පේන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන පංච ඉන්ද්‍රියයන්ගෙන් සමන්විත රූපයක් සහිත කයක් සහිත මනුෂ්‍ය ස්වභාවයකින් යුක්ත යම්කිසි කෙනෙක්.
තම තමා පිළිබඳව වෙන වෙනම හිතනවා නම් එතන මම කියන සංඥාව ඇතුව ඒ සංඥාවත් එක්ක හිතේ මැවෙන රූපයක් සහිත කයක් සහිත පුජ්‍යලයක් පිළිබඳව එහි යම් අරමුණු කිරීමක් තිබෙනවා. දැන් එතන පුජ්‍යලයක අරමුණු කරනවා නම් සම්මුති වශයෙන් යමක් ගැනීම, දැකීම, තේරුම් ගැනීම ආදී ස්වභාවයක් එතන තිබෙන්නේ. පින්නතුනි, දැන් එහෙම අරගන්න සම්මුති ස්වභාවයක්, ඒ සම්මුති ධර්මතාවය ඉවත් කරලා තේරුම් ගන්න, අවබෝධ කරගන්නේ කොහොමද? මෙතන සත්‍ය වශයෙන් පවතින ස්වභාවය කියලා අපි යමක් තේරුම් ගන්නට ඕනේ. එතකොට තමයි මේ මම කියන සංඥාව පිළිබඳව, ස්වභාවය පිළිබඳව, ආත්ම ස්වභාවය පිළිබඳව අපිට සත්‍ය වැටහීමට පුළුවන්කම තිබෙන්නේ. දැන් පින්නතුනි, බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන තැන කොටස් 32ක් දක්වලා මේ කය පිළිබඳව වෙන් කරලා පැහැදිලි කරලා තිබෙනවා. පින්නතුන්ට අවබෝධ වෙන්න ඕනේ, කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ ආදී වශයෙන් මේ පිළිබඳව කොටස් 32ක්. ඒ කොටස් 32කට වෙන් කරන්නේ කවුද? මේ මම කියන සංඥාව තුල රැඳෙන මේ කය නම් වූ ධර්මතාවය, ශරීරය. ඒ කය කොටස් 32කට වෙන් කරනකොට එහෙමනම් අපිට අවබෝධ වෙන්න ඕනේ ඒ සෑම කුඩා කොටසක්ම තවත් සියුම් ස්වභාවයට බෙදමින් අවබෝධ කර ගැනීමේ හැකියාව තිබෙනවා. කොහොමද? කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ ආදී පැහැදිලි කරන කේසා කියන්නේ පින්නතුනි ඔතන මේ ශරීරයේ මේ හිසෙහි තිබෙන කෙස්. කෙස් කියනකොට එතන සටහනක් තිබෙනවා. අපිට ඇස් පියාගෙන වුණත් කේසා කියන එක හිතින් අරමුණු කරන්නට පුළුවන්. කෙනෙකුට අතින් අතගාලා කෙස් වල ස්වභාවය තේරුම් ගන්නට පුළුවන්. හිස පිරිමැදලා මේ කෙස් කියලා තේරුම් ගන්නවා. ඒ කෙස් වල වර්ණයක් තිබෙනවා. ගන්ධයක් තිබෙනවා. මේ ආදී කෙස් වල ස්වභාවය මතු පිටින් තේරුම් ගන්නට පුළුවන්. මෙහෙම අපි වටහා ගන්න, අවබෝධ කරගන්න කෙස් පඨවි ආදී රූප කලාපයන්ගෙන් හැදිච්ච එකක් කියලා ගැඹුරු අවබෝධයට යන්න පුළුවන් නම් එතන තිබෙන්නේ පින්නතුනි රූප කලාප සමූහයක්. මේ විදිහට මේ මුළු ශරීරයේම සෑම කොටසක්ම රූප කලාප සමූහයක් කියලා අවබෝධ කරගන්න පුළුවන් වුණොත් එතන දකිනවා ශරීරය කියන්නේ රූප කලාප සමූහයක් කියලා.
ඒකයි එතෙන්ට රූපස්කන්ධය කියන්නේ. එතෙන්ට කියනවා රූපස්කන්ධය කියලා. රූප කලාප සමූහයක්. දැන් ඔය රූප කලාප සමූහය පවතින එකක්ද පවතින්නේ නැහැ. වෙනස් වෙන ධර්මතාවයක් පමණයි. වෙනස් වෙනවා කියන්නේ පින්නතුනි එක විදිහක තිබෙන දෙයක් නෙමෙයි. එකම විදිහට පවතින දෙයක් නෙමෙයි. වෙනස් වෙනවා විපරිණාමයට පත් වෙනවා කියන බව එතන අපි අවබෝධයෙන් දකින්න ඕනේ. අපට පුළුවන් කෙනෙක් දිහා බලලා ඒ දැක්ක අපි දකින කෙනා අපි හිතමු කාලයකින් දැක්ක කෙනෙක් කියලා. බොහොම කාලෙකින් කෙනෙක් මුණ ගැහෙනවා. දැන් අපි හිතමු මීට අවුරුදු 15කට 20කට විතර ඉස්සර දැක්ක කෙනෙක් අපිට මේ මෑතක දැක්කොත් අපිට වැටහෙනවා මෙයා අපි දැක්කේ අවුරුදු 15කින් 20කින් විතර. ඒ අවුරුදු 15කින් 20කින් විතර දැක්කහම කොච්චර වෙනස් වෙලාද? අපි සමහර වෙලාවට කියනවා ඉස්සරට වඩා දැන් බොහොම වෙනස් වෙලා කියලා. වෙනස් වෙලා කියන්නේ ඇයි? ඉස්සර තිබුණට වඩා වෙනස් බවක් තියෙනවා. එහෙමනම් එතන විපරිණාමයට පත් වෙලා තිබෙනවා. දැන් පින්නතුනි එහෙම සාමාන්‍යයෙන් ඇහෙන් දකින ඒ ස්වභාවය නෙමෙයි මෙතන වෙනස් වීම දකින්නවා කියන්නේ. ඒකත් වෙනස් වීම දැකීමක් තමයි. අවබෝධය තුල ඇති කරගත්ත විදර්ශනා ඥාන සම්භාරයක් නෙමෙයි එතන තියෙන්නේ. ඇස් දෙකට හමු වෙච්ච රූපයක කලින් ස්වභාවයට වඩා දැන් තිබෙන වෙනස් බවයි එතන තේරෙන්නේ. එහෙමනම් මෙහි විදර්ශනා ඥාන සම්භාරයට බැස ගන්නවා කියන්නේ මේ සෑම රූප කලාපයක්ම ක්ෂණයක් පාසා නැවත නැවත බිඳි බිඳි හටගන්න ධර්මතාවයක් බව ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒක ගැඹුරු තැනක්. ඒ වගේම එය සත්‍ය අවබෝධය තුල ඊට වැදගත් තැනක්. සත්‍ය අවබෝධයට බැසගත් කෙනෙකුගේ ඥාන සම්භාරය තුල ඊටම ශ්‍රේෂ්ඨ තැනක්. පින්නතුනි මේ විදිහේ ගැඹුරු අවබෝධයට ගමන් කිරීම ගම්භීර පඤ්ඤං. දැන් ඒ විතරක් නෙමෙයි විදර්ශනා ඥාන සම්භාරය පිළිබඳව පැහැදිලි කරනකොට එහි ඉදිරියට ගමන් කරන ඊට වැදගත් අවස්ථා කිහිපයක් තිබෙනවා. ඒ තමයි පින්නතුන් කරුණ වශයෙන් අසලා තියෙනවා නවමහා විදර්ශනා ඥාන පිළිබඳව. නව ආකාරයකට හිතේ වැඩෙන විදර්ශනා ඥාන සම්භාරයක් පිළිබඳවයි එතන විස්තර කරන්නේ. ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරන්නට අවස්ථාවක් නෙමෙයි. එහි මොන විදිහේ ධර්මයක්ද පැහැදිලි වෙන්නේ කියලා කෙනෙකුට කරුණු කියවලා තේරුම් ගන්නට පුළුවන්.
ඒ වගේම යථාවබෝධයෙන් තේරුම් ගන්නටත් පුළුවන්. ඒ විදර්ශනා ඥාන සම්භාරය තුල ඉදිරියට යනවා නම් එයාට කියනවා මේධාවී කියලා. මේධාවී කියන්නේ ප්‍රඥාවන්තව ඉදිරියට යන කෙනෙක්. මේධාවී ප්‍රඥාවන්තයා. එතන ප්‍රඥාවන්ත බව කියන්නේ විදර්ශනා ඥාන සම්භාරයට පත්වෙලා විදර්ශනා නුවණින් සමන්විත වූ කෙනෙක්. දැන් පින්නතුනේ එහෙම කෙනෙකුගේ ස්වභාවය තමයි මග්ගා මග්ගස්ස කෝවිදං. එතන පින්නතුනේ දැන් මාර්ගය පිළිබඳවත් මාර්ගය නොවන කරුණු පිළිබඳවත් තේරුම් ගැනීමට හැකියාවක් තිබෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔතන මාර්ගය කියන්නේ මේ විදර්ශනා ඥාන සම්භාරය තුල ඉදිරියට යනකොට අරමුණු වන බොහෝ දේ පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඔය සප්ත විසුද්ධිය පැහැදිලි කරන තැන තිබෙනවා මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය කියලා තැනක්. ඒ ගම්භීර ධර්මයන් පිළිබඳව තේරුම් ගැනීම කාගේ ජීවිතේ හොඳ අවබෝධයක් ධර්මාවබෝධයක් සඳහා උපකාරී වෙනවා. කෙලස් වලට බර වෙන්නේ අරමුණු නිසා. කෙලස් වලට බර වෙන්නේ අරමුණු නිසා කියන්නේ හිතින් අරමුණු කරන ආරම්මණයන් පිළිබඳව පින්නතුනි එහි ඇලීම් ගැටීම් ස්වභාවයන් ඇති වෙනවා. ඇලීම් ගැටීම් ස්වභාවයන් ඇති වෙන්නේ සම්මුතියෙන් දකින නිසා. එහි සත්‍ය ස්වභාවය දකිනවා නම් ඒ අරමුණු පිළිබඳව අතහැරීමක් මිස නොගැටීමක් මිස එතන ඇලීම් ගැටීම් හටගන්නේ නැහැ. ඒ විදිහටයි අර නිස්සරණය අතහැරීම පුරුදු කරගෙන ඉස්සරහට යන්නේ. ඒ වගේම මුලාවෙන් කිසිවක් ඇති වෙන්නේ නැහැ. අපේ බණ පොතේ පැහැදිලි කරනවා මිච්ඡා විමුක්ති කියලා තැනක්. මිච්ඡා විමුක්ති කියන්නේ පින්නතුනේ සමහර අය මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යනකොට විදර්ශනා මාර්ගයේ උනත් අධිගමයක් නොලබා අධිගමයක් ලබාගත් බවට තමන්ටම යම් කිසි මුලාවකට වැටෙනවා. තමන් විසින් තමම මුලා වෙනවා. සමහර වෙලාවට සමාධිය උසස් විදිහට වැඩුණහම ඒ සමාධියෙන් කෙලස් බොහෝ යටපත් කරගෙන තිබෙන අවස්ථාවලදී සමාධිය තුල වඩාත් ගැඹුරට ගියාම තමන් මුලා වෙනවා. මේ තමයි යම් මාර්ගඵලාව බොහෝ දෙයකට පත් වුණා කියලා. සෝවාන් මාර්ගයට ඵලයට පත් වුණා. සකදාගාමි මාර්ගයට ඵලයට පත් වුණා ආදී වශයෙන් තමන්ට හිතෙන්න පුළුවන්. එහෙම සත්‍ය වශයෙන් නොලබා තමන් මුලා වෙනවා නම් ඒකට කියනවා මිච්ඡා විමුක්ති කියලා.
ඒ විදිහේ උසස් අධිගම ධර්මයන් පිළිබඳව තමා විසින් මුලාවට පත්වීමට කියනවා මිච්ඡා විමුක්ති කියලා. එහෙම නැතුව මේ සත්‍ය මාර්ගය තුල ඉස්සරහට යමින් අර උපක්ලේශ ආදිය පිළිබඳව හොඳින් තේරුම් අරගෙන මුලා නොවි ඉස්සරහට යන්න පුළුවන්කම තිබෙන්නේ මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තුල. එවැනි ගැඹුරු අවබෝධයකට දක්ෂ කෙනෙක් වෙනවා. ඒකයි කෝවිදං කියන්නේ. මුලා නොවි ඉස්සරහට යන දක්ෂ වූ කෙනෙක් බවට මේ ධර්ම මාර්ගයේ යන කෙනෙක් බවට පත් වෙනවා. උත්තමත්තං අනුපත්තං මේ විදිහට පින්නතුනි උතුම්ම අර්ථය උතුම්ම අවස්ථාව පිළිබඳව වැටහෙන්න ඕනේ. ඒ තමයි යම් කිසි අවස්ථාවක අපේ ජීවිතේ සකල ක්ලේශයන් ප්‍රහීන කරලා ලෞතර නිර්වාණ ධාතුව අරමුණු කරමින් අරහත් මාර්ගඵල අවබෝධයට පත්වීම. ඒ අරහත් මාර්ගඵල අවබෝධයට පත්වෙන්නේ අනුපිළිවෙලක් ඇතුව. ඒ අනුපිළිවෙල තමයි පින්නතුනේ විදර්ශනා මාර්ගයේ පිළිවෙලින් ඇවිත් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් අරහත් මාර්ගඵල අවබෝධයට පත්වීම. ඒ අරහත් මාර්ගඵල අවබෝධයට පත්වෙච්ච කෙනෙකුට කියනවා බ්‍රාහ්මණ කියලා. ඒ කියන්නේ සියලුම කෙලෙසුන් නැති කළ කෙනෙක්. කෙලස් කිලිටි සියල්ලක්ම නැති කරපු කෙනෙක්. සත්‍ය අවබෝධය තුළ කල යුතු සියල්ල නිමා කළ කෙනෙක්. කෙලෙසුන් බහා තැබූ සියලු කෙලෙස් ප්‍රහීන කළ නිසා බ්‍රාහ්මණ කියලා කියනවා. දැන් පින්නතුනි මේ සම්බුද්ධ ශාසනය තුල අපි ප්‍රාර්ථනා කරන උතුම් දෙයක් පිළිබඳවයි මේ විග්‍රහය තුල සඳහන් වෙන්නේ. පින්නතුන් හැම කෙනෙක්ම ජීවිතේ නිර්වාණ ශාන්තිය නිර්වාණ ධාතුව ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරනකොට බොහෝ දෙනෙක් අරහත් මාර්ගඵල අවබෝධය පිළිබඳවයි ප්‍රාර්ථනාව ඇති කරගන්නේ. ඒ අරහත් මාර්ගඵල අවබෝධය සඳහා පාරමී පුරන අය ජීවිතේ කුඩා පින්කමක් කළත් ඒ ප්‍රාර්ථනාව හිතේ ඇති කරගන්නවා. ඒ ප්‍රාර්ථනාව හිතේ ඇති කරගෙන පාරමී පුරනකොට පින්නතුනි මේ සංසාර ගමනේ ලැබිය හැකි උතුම් අවස්ථාවක් ඒ. සියලු දුක් නැති කරලා දෙන ඒ වගේම නැවත නැවත හටගන්න ස්කන්ධ පංචකය නිවා දමන ශ්‍රේෂ්ඨ අවස්ථාවයි කියන බවයි අපි ඒ තේරුම් ගන්නේ. අපේ ජීවිත කාලය තුල පින්නතුනේ මෙවැනි උතුම් ධර්මයක් අපට අරමුණු කරන්නට අවස්ථාව ලැබුණොත් ඒ ජීවිතේ ඊටාම උතුම් ඊටාම ශ්‍රේෂ්ඨ අවස්ථාව බව සිහි කරගන්නට ඕනේ. පින්නතුන් මෙසේ තේරුම් අරගෙන විදර්ශනා ඥාන සම්භාරය පිළිබඳව අපේ අවබෝධය කොහොමද ඇති කරගන්නේ කියලා හිතන්ට ඕනේ. මේ
ලෝකයේහි පංචකාමය කියන්නේ සිතෙහි නිතරම ඇලීම් ගැටීම් ඇති කරලා දෙන ස්වභාවයක්. පංචකාමයට අහුවෙච්ච කෙනෙක් තුළ වැඩෙන්නේ නීවරණ ධර්ම. නීවරණ වැඩෙනවා නම් අපේ සිත ගුණ නුවණේ පිහිටවා ගන්නට බෑ. එම නිසා පංචකාමයේම ජීවිතය කරගන්නේ නැතුව ඊට වඩා උතුම් ධර්මයක් මේ ශ්‍රේෂ්ඨ ජීවිතය තුළ අවබෝධ කරගන්නට පුළුවන් බව හිතට ගන්න ඕනේ. එහෙම හිතට ගත්ත කෙනෙක් පින්නතුනි සීලාදී ප්‍රතිපත්ති ධර්ම තුල රැඳෙනවා. සීලය ප්‍රගුණ කරනවා. ප්‍රතිපත්ති ධර්ම තුල ජීවිතේ ඉදිරියට අරගෙන යනවා. ඒ ප්‍රතිපත්ති මාර්ගය තුල ජීවිතේ ඉස්සරහට යනකොට එහෙම අය තුල සමාධි ප්‍රඥා වැඩෙනවා. ඒකටනේ ත්‍රිශික්ෂා ධර්ම කියන්නේ සීල සමාධි ප්‍රඥා. ඒ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතන පින්නතුනි ඔය සම්මා දිට්ඨිය ආදී වැඩිය යුතු චෛතසික ධර්ම රාශියක් පිළිබඳව පැහැදිලි කරනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව පින්නතුන් තේරුම් අරගෙන ඇති. එතන පින්නතුනි චතුරාර්ය සත්‍ය ධර්මයට හිතපක්ෂ වූ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයට පෙරමුණ ගන්න චෛතසික ධර්ම රාශියක් පිළිබඳව විස්තර කරනවා. ඒ සෑම චෛතසිකයක්ම හිතේ වැඩෙනවා නම් එතන බෝධිපාක්ෂික ධර්ම වැඩි දියුණු වෙනවා. එම නිසා පින්නතුන්ගේ අවධානය මේ ධර්මයන් පිළිබඳව තිබෙන්න ඕනේ. ඒ ධර්මයන් පිළිබඳව තේරුම් අරගෙන ඒ තුල ජීවිතේ ඉස්සරහට ගෙනියන්නට උනන්දු වෙන්නට ඕනේ. එහෙම උනන්දුව ඇති කරගත්ත කෙනෙක් තමයි සසර ජයගන්නේ. එහෙම නැත්නම් මේ සසර දුකම උරුම කරගත්ත කෙනෙක් වෙනවා. සසර දුකම උරුම කරගත්ත කෙනෙක් වුණාම ජාති ජරා ව්‍යාධි මරණ මේවා තමයි අපිට සංසාරේ හැමදාම සතර අපාය ආදී දුගතියට වැටෙන්න තිබෙන ඉඩකඩ වැඩි. මේවා අවබෝධ කරගෙන පින්නතුනි දුක් ඇති මේ සංසාර භව දුකින් එතරවන්ට වීරිය ඇති කර ගැනීම ඊටාම ශ්‍රේෂ්ඨ බව උතුම් බව කල්පනා කරන්න ඕනේ. එහෙම වැඩෙන උතුම් සිතක් පින්නතුනි මේ ධර්ම මාර්ගය තුල ඉදිරියට අරගෙන සීලාදී ප්‍රතිපත්ති ධර්ම තුල ක්‍රමක්‍රමයෙන් ඉහළට අරගෙන ඒ තුල දියුණු කරගත යුතු ඊ타ම උතුම් බෝධිපාක්ෂික ධර්ම වර්ධනය කරගෙන විදර්ශනා මාර්ගය තුල සත්‍යාවබෝධය දකින්ට හැමදෙනාගේම සිත් ඒ අවබෝධය සඳහා පෙළගස්වා ගන්නවා නම් ඒක ඊටාම වටිනවා. පින්වත් හැමදෙනාගේම සිත් සතන් මෙසේ මේ උතුම් ධර්ම මාර්ගයට එකතු කරගෙන මේ දුර්ලභ වූ උතුම් මිනිසත් බවක් ලබාගත් අවස්ථාවේදී මේ සත්‍ය අවබෝධය තුළ ජීවිත සැනසීම ඇති කරගන්නට හැමදෙනාටම සීලාදී ප්‍රතිපත්ති ධර්ම දියුණු වේවා. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බෝධිපාක්ෂික ධර්ම දියුණු වේවා. අකුසල කෙලෙස් ධර්ම වලින් හිත ඈත් වෙලා කුසල ප්‍රතිපත්ති ධර්ම දියුණු වෙලා හැමදෙනාටම මේ උතුම් වූ ධර්ම මාර්ගය තුල පිරිහෙන්නේ නැතුව ගමන් කරන්නට ශක්තිය ලැබිලා යම් දවසක සාන්ත වූ ප්‍රණීත වූ
අග්‍රාමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගෙන මේ ගෝර වූ සසර දුකින් මිදෙන්ට ඒකාන්තයෙන්ම ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නට ඕනේ. හැම දිනාටම ධර්මඥානය ධර්මාවබෝධය වේවා. උත්තරීතර අමා මහ නිවනින් සැනසීම වේවායි ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස, අද ධර්මානුශාසනාවේ දායකත්ව දරූ පින්වතුන්ගේ අරමුණු. කෑගල්ල ඇකිරියගල විසූ පෙරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී වූ වසර 8කට පෙර මියගිය නිමල් ගෝවින්ද මහතාට වසර 2කට පෙර අභාව ප්‍රාප්ත වූ පුංචි නිලමේ කළුආරච්චි විශ්‍රාමලත් විදුහල්පති පියාණන්ට මාවර මණ්ඩිය කඩවත විසූ වසර 6කට පෙර මියගිය සිවිල් ඉංජිනේරු අභය ගාමිණී කළුආරච්චි සහෝදරයාට කොට්ටාව පන්නිපිටිය විසූ වසර 2කට පෙර මියගිය ව්‍යාපාරික ජී ගුණවර්ධන මහතාට පින් අනුමෝදන් කිරීමට විදේශගතව සිටින දරු මුණුබුරන්ගේ නිරෝගී සුවය පිණිසත් දායකත්වයේ දරනවා කෑගල්ල පරගම්මන කේ.ඒ. ශ්‍රියානි කළුආරච්චි මෑණියන්, නේලක ගෝවින්න, ඉරන්දි ගෝවින්න, බුද්ධික ජයසේන, චාරුණී රණතුංග යන දූදරු මුණුබුරු මිනිබිරියන්. ලක්ෂ්මිනී වික්‍රමසිංහ මහත්මියගේ උපන් දිනය වෙනුවෙන් පවුලේ සියලු දෙනාට තුනුරුවනේ ආශිර්වාදයේ සහ සෙත් ප්‍රාර්ථනා කිරීමට, කොරෝනා රෝගය මැඩලීමට වෙහෙසෙන ත්‍රිවිධ හමුදාවට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවායි සෙත් ප්‍රාර්ථනා කිරීමටත්, ගරුතර ධර්මදේශකයන්න් වහන්සේට තුනුරුවනේ ආශිර්වාදයේ සහ නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම සඳහාත් දෙමව්පියන් ඇතුළු මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට දායකත්වයේ දරනවා කොළඹ 4 ද ක්‍රෙස්ට් පෙදෙස පදිංචි ලක්ෂ්මිනී වික්‍රමසිංහ මහත්මිය, රවි නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු පවුලේ සැම. හිරන්ති ආටිගල මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් සියලු සත්වයින්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට සහ නිරෝගී සුවයෙන් දිගුකල් ජීවත් වීමට සැමටම වාසනාව උදා වේවායි ප්‍රාර්ථනා කිරීමටත්, පරලෝ සැපත් ප්‍රවීන් ආටිගල පුතුණුවන්ටත් සුරංජන්ද සිල්වා පියාණන්ටත් පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට දායකත්වයේ දරනවා කොළඹ 7 වෝඩ් පෙදෙසේ පදිංචි හිරන්ති ආටිගල මහත්මිය. කඩවත මාලිනී හෙට්ටිආරච්චි සොහොයුරියගේ අද දිනට යෙදී ඇති 70 වන ජන්මදිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය පැතීමටත්, පද්මිනී හේමරත්න, මාලනී සහ සියලුම ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව පැතීමටත්, පරලොව සැපත් ඩී.බී. හෙට්ටිආරච්චි පියාණන්ට, රොසලින් හෙට්ටිආරච්චි මෑණියන්ට, ශ්‍රියාලතා හෙට්ටිආරච්චි සොහොයුරියට, නන්දපාල හෙට්ටිආරච්චි සොහොයුරාට, වී ජයරාජ් මහතාට, ටෝබියා මහතාට පින් අනුමෝදන් කිරීමට දායකත්වයේ දරන්නේ මාලනී සහ පද්මිනී හෙට්ටිආරච්චි මහත්මිය. නැසී ගිය වයලට් එගොඩගේ මෑණියන්ගේ අදට යෙදෙන 88 වන ජන්මදිනය වෙනුවෙන් දූදරු මුණුබුරු මිනිබිරියන් විසින් පින් පැමිණවීමටත්, ජූලි 16 වන දිනට 4 වන ගුණානුස්මරණය යෙදුණු රත්නමාලී අත්තනායක ඉහෙලියට සියලු මිත්‍රාදීන් විසින් පින් අනුමෝදන් කිරීමටත්, ජූලි මාස 8 වන දිනට 59 වන ජන්මදිනය යෙදුණු වජිරාස හොයුරියට සහෝදර සහෝදරියන් සහ දූදරු පිරිස විසින් නිදුක් නිරෝගී සුව පැතීමටත්, සුජීවත්ව සිටින සියලුම ඥාතීන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් දායකත්වයේ දරනවා කැලණිය රේඛා වජිරා සහ මිහිර ඇතුළු සැම. මීට වසරකට පෙර මියගිය වෛද්‍ය සරත් මුණසිංහ මහතා ඇතුළු සියලුම මීගේ ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පිණිස දායකත්වයේ දරනවා කොහුවල දුටුගැමුණු වීදියේ පදිංචි වෛද්‍ය අයිරාණී මුණසිංහ මහත්මිය. තලල්ල නැගෙනහිර කුරුඳුවත්ත විසූ තෙමසකට පෙර මියගිය ප්‍රේමාවති ලියනගේ මහත්මියටත්, වසර 12කට පෙර මියගිය ජේ මුණසිංහ මහතාටත්, කැලණියේ විසූ තෙමසකට පෙර මියගිය චන්ද්‍රරත්න ලියනගේ මහතාටත් දෙමාපියන් ඇතුළු දෙපාර්ශවයේම සියලුම මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත්, සුජීවත්ව සිටින සැමට සෙත් පැතීමටත් දායකත්වයේ දරන්නේ අල්ගම මදුරුපිටිය අංක 98න් 1 නිවසේ විශ්‍රාමික සිරිසේන ලියනගේ මහතා සහ එම මහත්මිය ඇතුළු පිරිස.
වසර කිහිපයකට පෙර පරලෝ සැපත් වූ දෙමව්පියන්ට පින් අනුමෝදන් කර නිවන් සුව පැතීම පිණිසත් රෝගීව සිටින ඥාති දියණියටත් ඥාති සොහොයුරාටත් ඉක්මන් සුවය පැතීමටත් දරු ප්‍රසූතියට සූදානම් වන දියණියට සෙත් පැතීමටත් 2020 උසස් පෙළ විභාගයට පෙනී සිටින ගනින්දු උදාන්ත පෙරේරා පුතුට විශිෂ්ට ජයග්‍රහණයක් උදෙසාත් පවුලේ සියලු ඥාති හිතවතුන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් දායකත්වයේ දරනවා මීරිගම විල්වත්ත ගොඩැලවත්ත පදිංචි SP පෙරේරා මහත්මිය. අවසරයි ස්වාමින් වහන්සේ පුණ්‍යානුමෝදනාව සඳහා ඔබ වහන්සේට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. තිසරණ පන්සිල් සමාදන්ව ධර්ම ශ්‍රවණය කිරීමෙන් සහ ධර්ම මානසිකාරය ඇති කරගෙන සිදු කරගත් මේ උතුම් ධර්ම දානමය කුසල බලය ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම දේශනා කිරීමෙන් මේ හැම අවස්ථාවකම සිදු කරගත් උතුම් කුසල් සියලු දිව්‍ය රාජවරු බ්‍රහ්ම රාජවරු අනුමෝදන් වෙත්වා කියා සාදු කියලා පින් දෙන්නට සාදු. මේ ධර්ම දායකත්වය දරු පින්නතුන් පරලෝ සපත් ඥාතීන් බොහෝ දෙනෙක් සිහිපත් කරනවා. ඒ මියගිය සියලු දෙනා පින් අනුමෝදන් වෙත්වා සුගතියෙන් සුගතියට සැපතින් සැපතටපත් උතුම් නිවනින් සැනසෙත්වායි සාදු කියා පින් දෙන්නට සාදු සාදු සාදු. ධර්ම දායකත්වයේ දරූ පින්වත් හැම දෙනාටම ඒ නිවෙස්වල පවුල්වල සියලු දෙනාටම ශ්‍රී ලංකා ගුවන් විදුලිය මගින් ධර්ම ශ්‍රවණය කළ සෑම දෙනාටම නිදුක් බව නිරෝගී සම්පන්නිය සැලසේවා. ධර්මඥානෙ භාවනා ඥානෙ මුදුන්පත් වෙත්වා. සියලු දෙනාටම ලෞතුරා නිවනින් සැනසීම වේවායි ප්‍රාර්ථනා කරන්ට. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ පූජනීය කොරතොට වෙස්සබූ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ ආශිර්වාදයේ සහ සියලුම දෙවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරි දායකත්වයක් ලබා ගැනීමට. අමතන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ අපගේ ආගමික අංශයට සතියේ දිනවල කාර්යාලීය වේලාවන් තුලදී පමණක් අමතන්න 0112 69 71 40 දුරකථනයට. මෙම ධර්මානුශාසනාවේ කැසට් පටයක් හෝ සංයුක්ත තැටියක් ඔබට අවශ්‍ය නම් අමතන්න 0111 30 710 82 දුරකථනයට. සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.